අපි අද කතා කරන්නේ මුල් කොටසේ ඉතිරි ටික ඝර්ෂණය මාතෘකාව. අපි කිව්වා කිසියම් පෘෂ්ඨ දෙකක් ස්පර්ශව පවතින විට ඒ පෘෂ්ඨ දෙක අතර සාපේක්ෂ චලිතයක් ඇතිවීම හෝ ඇතිවීමට පෙළඹවෙන විට ඒ පෙළඹවීම වැළැක්වීමට ඇතිවන බලය ඝර්ෂණය කියලා. ඒ කියන්නේ චලිතයට විරුද්ධ බලය. චලිතයට විරුද්ධ බලය. අපි ඊළඟට කිව්වා ඝර්ෂණයේ ආකාර තුනයි. එකක් තමයි චලිත නොවි පෙළඹවන අවස්ථාව. ඒ කියන්නේ චලිතයට පෙර බලයක් යොදන පොළඹවන චලිත වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඝර්ෂණය ක්‍රියාත්මක කරනවා. ඒකට කියනවා ස්ථිතික ඝර්ෂණ බලය. ඊළඟ එක තමයි ඒ පෘෂ්ඨ දෙක අතරින් ක්‍රියාත්මක වන උපරිම ඝර්ෂණ බලය. ඒකට කියනවා සීමාකාරී ඝර්ෂණ බලය. ඊළඟ එක තමයි චලිත වන විට එම පෘෂ්ඨ දෙක අතරින් ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය. ඒක ගතික ඝර්ෂණ බලය. අපි උදාහරණයක් මේ වස්තුව චලිත කරන්න හිතාගෙන මම නිව්ටන් 2ක් යොදනවා 3ක් යොදනවා 4ක් යොදනවා චලිත වෙන්නේ නැහැ. එහෙනම් නිව්ටන් 2ක් යොදපු අවස්ථාවේ මෙයයි චලිත වුන්නේ නැහැ කියන්නේ මේ පෘෂ්ඨ දෙක අතරින් ක්‍රියාත්මක වන ස්ථිතික ඝර්ෂණ බලය නිව්ටන් 2යි. නිව්ටන් 3ක් යොදනකොට චලිත වුන්නේ නැහැ කියන්නේ ඒ මොහොතේ ක්‍රියාත්මක වුණු ඝර්ෂණ බලය නිව්ටන් 3යි. ඒ විදිහට වැඩි කරන් යනකොට ස්ථිතික ඝර්ෂණ බලය මේ පෘෂ්ඨ දෙක අතර ක්‍රියාත්මක විය හැකි උපරිම ඝර්ෂණ බලයක් එනවා. ඒකට කියනවා සීමාකාරී ඝර්ෂණ බලය. ඒ කියන්නේ මෙන්න මේක චලිත වෙන්න පටන් ගන්නකොට මෙයයි ක්‍රියාත්මක වන බලය. අපිට ඒක මැනගන්න පුළුවන් නිව්ටන් ක්‍රමාංකිත දුරුතරාදියක් සම්බන්ධ කරලා සෙමින් අදිනකොට චලිතය ආරම්භන මොහොතේ ඝර්ෂණ බලය. ආන්න ඒක තමයි උපරිම අගය. ඊට පස්ව චලිත වන විට ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය අපි කිව්වා සීමාකාරී අගයට වඩා පොඩ්ඩක් අඩුයි කියලා. දැන් ගතික ඝර්ෂණ බලය ස්ථිතික ඝර්ෂණ බලය කියන්න බෑ. එක එක අගයක්. ඒ අවස්ථාවේ. ඒක එක. අපි හිතමු මේකේ සීමාකාරී ඝර්ෂණ බලය නිව්ටන් 5.5. මේ පෘෂ්ඨ දෙක සමානයි. එහෙනම් ඒකේ ගතික ඝර්ෂණ බල වෙන්නේ ඊට වඩා අඩු වගයක්. අපි දුම් 5.3යි නිව්ටන් කියලා. අනේ. ඊට පස්සේ අපි කතා කරා සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි සඳහා පවතින සාධක. සාධක දෙකක් කතා කරා. සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි සඳහා පවතින සාධක දෙකක්. එකක් තමයි පෘෂ්ඨ ස්වභාවය. ඒ ගැටිලා තියෙන පෘෂ්ඨ ස්වභාවය. පෘෂ්ඨ දෙකේ ස්වභාවය. පෘෂ්ඨ ස්වභාවය ඒ කියන්නේ ගොරෝසු වැඩි නම් සීමාකාරී ඝර්ෂණ බලය වැඩි. ගොරෝසු අඩු නම් සීමාකාරී ඝර්ෂණ බලය අඩු. ඊළඟ එක තමයි ඒ පෘෂ්ඨ දෙක අතර ක්‍රියාත්මක වන අභිලම්බ ප්‍රතික්‍රියාව. අභිලම්බ ප්‍රතික්‍රියාව. මෙන්න මේ දෙක මත සීමාකාරී ඝර්ෂණ බලය සඳහා පවතිනවා. මම මතක හිතුවා මේ සීමාකාරී ඝර්ෂණ බලය සඳහා පවතින සාධක දෙක. ඒ වගේම සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි ප්‍රධාන නොපවතින නමුත් අපිට එහෙම හිතෙන එකක් තියෙනවා. ඒ තමයි පෘෂ්ඨ වර්ග බලය. ඒ කියන්නේ ප්‍රධාන නොපවතින සාධක. මේ දෙක සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි සඳහා පවතිනවා. පෘෂ්ඨ වර්ග බලය සඳහා පවතින්නේ නැහැ. දැන් අපි බැලුවමට එහෙම පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ අපිට. දැනෙන්නේ නැත්තේ අපිට ප්‍රායෝගිකව හමු වෙන්නේ සීමාකාරී අවස්ථා නෙමෙයි. වැඩිපුර හමු වෙන්නේ ගතික අවස්ථා. ඒක මේකත් එක්ක පටව ගන්න එපා. අපි කතා කරන්නේ සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි. සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි පෘෂ්ඨ වර්ග බලය බලපාන්නේ. අපි බලමු මේ ප්‍රැක්ටිකල් දෙක වගේ මේකත් පෙන්වන්න පුළුවන් ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. මෙන්න මේක තමයි ප්‍රැක්ටිකල් එක.
අපි ගන්නවා ගැඩෝ කැටයක් වගේ ඝනකාභයේ හැඩති වස්තුවක්. ඒකේ හැම පැත්තක්ම එකම ස්වභාවය ලබා ගන්න නම් වටේටම එකම જાතියේ කඩදාසියක් අලවන්න. එතකොට ගැටලුවක් නෙමෙයි. ඒ කියන්නේ පුෂ්ඨ 6ම එකම කඩදාසියක් අලවගත්තා නම් හරියි. පුෂ්ඨ 6ක් තියෙනවා. 6න් දෙක සමානයි. ඒ කියන්නේ එකිනෙක වෙනස් පුෂ්ඨ 3ක් තියෙනවානේ. ඒ ටික අපි කඩදාසියක් අලවනවා. අලවගෙන මේසයක් මත තියලා මේක නිව්ටන් දුම්තරාදයක් සම්බන්ධයි. කළා සෙමින් ඇදලා මෙන්න මේ පුෂ්ඨය මේක මත තියෙද්දි මේ පුෂ්ඨ දෙක අතර ක්‍රියාත්මක විය හැකි උපරිම ඝර්ෂණ බලයමයි. ඒ කියන්නේ මේක සෙමින් ඇද්දම මේක ලැබෙන පාඨාංග. අපි හිතමු ඒ පාඨාංගේ නිව්ටන් 7යි කියලා. ඒ කියන්නේ මේක අදගෙන යනකොට හිමින් මේක චලිත වෙන්න ආරම්භන මොහොතේ පාඨාංග. නිව්ටන් 7යි. දැන් මේ අවස්ථාවයි. දැන් මේ වස්තුවේ මම වෙනස් කරන්නේ පුෂ්ඨ ස්වභාවය වෙනස් කරන්නේ. ඒ කියන්නේ මේ හැම පැත්තම මම කියන්නේ කඩදාසියක් අලවගත්තම එකම ස්වභාවය නෙමෙයි. තියන්නේ මේකම. ඒ වගේම මේ ගැඩෝ කෙටේ නම් භාවිතා කරන්නේ මේකේ බර වෙනස් වෙන්නේ. බර වෙනස් වෙන්නේ නැත්නම් අභිගම ප්‍රතික්‍රියාව වෙනස් වෙන්නේ නැහැ. ඇයි? මේකේ බර මතනේ අභිගම ප්‍රතික්‍රියාව නදාපොතින්නේ බරට සමානයි. එනම් බරට සමානයි. හරි බලපාන සාධකය අභිගම ප්‍රතික්‍රියාව. ඒ කියන්නේ බරට සමානයි. මේකේ බරේ කියලා හිතුව එකේ ලොකු වැරද්දක් නැහැ මෙතෙන්ට. එහෙනම් මේකේ පුෂ්ඨ ස්වභාවය කොහොමම තියාගන්න. මේකේ බර කොහොමම තියාගන්න. වෙනස් කරනවා මොකද්ද? වෙනස් කරනවා පුෂ්ඨ වර්ගඵලය. ඒ කොහොමද? අපි දන්නවා ගැඩෝ කෙටයක් ගත්තම ගැඩෝ කෙටේ එකිනෙක වෙනස් පැති තුනක් තියෙනවානේ. හරි. අපි මේ ගැඩෝ කෙටේ මම මේ ලොකු වෙනසක් වෙන්නේ නැද්ද පෙන්නනවා මෙහෙම තියෙනවා. ඒතර අර ගැඩෝ කෙටේමයි වෙනස් වුනේ කොහොමද? මේකේ පුෂ්ඨ වර්ගඵලය වැඩි මේකම හිතවල තියෙනවා. එතන පුෂ්ඨ වර්ගඵලය අඩු. හැබැයි අර පුෂ්ඨ ස්වභාවයම තියෙනවා. ඒ කියන්නේ මේකේ කඩදාසියක් ඇලවුණා මේකත් ඒ කඩදාසිය අලව තියෙනවා. මේ දිව මේසේ මතම තියන්නේ. දැන් බලන්නකො මේ දෙකේම බර නැත්නම් ඒකට සමාන අභිගම ප්‍රතික්‍රියා සමානයි. පුෂ්ඨ ස්වභාවය සමානයි. වෙනස් තුනේ මේකේ වර්ගඵලය වැඩි මේක වර්ගඵලය අඩු. එහෙනම් මොකද කරන්නේ? මේකට සුළුතරාදිය දාලා ඇදලා බලනවා. මෙන්න මේක චලිතයේ ආරම්භන මොහොතේ පාඨාංකය. බැලුවොත් ඕකට එන්නේ නිව්ටන් 7. එහෙනම් පැහැදිලි මොකද්ද? මේකේ පුෂ්ඨ වර්ගඵලයට වඩා මේකේ පුෂ්ඨ වර්ගඵලය අඩු වුණා. නමුත් සීමාකාරී අගය වෙනස් වුණේ නේ. ඒ කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි පුෂ්ඨ වර්ගඵලය නම් බලපාන්නේ නැහැ. බලපාන සාධක දෙක මොකද්ද? පුෂ්ඨයේ ස්වභාවයයි අභිගම ප්‍රතික්‍රියාව. එහෙනම් ඝර්ෂණ බලය ආකාර තුනකින් ක්‍රියාත්මක වෙනවා. මොකද ආකාර තුන? එක ස්ථිතික ඝර්ෂණ බලය චලිතය සිදු නොවන අවස්ථාව නැත්නම් චලිතයේ පෙළවෙන අවස්ථාව. ඊළඟට සීමාකාරී ඝර්ෂණ බලය ඒ කියන්නේ එම පුෂ්ඨ දෙකෙන් ක්‍රියාත්මක වන උපරිම ඝර්ෂණ බලය. ඊළඟට තමයි චලිත වන විට ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය. ඒක මම කිව්වා සීමාකාරී අගයට වඩා අඩු. කොහොමද මේ දෙපැත්ත වඩා මේක නම් අඩු වෙන්නේ පොඩ්ඩයි. මේක ඕන තරම් අඩු වෙන්නේ මම යොදන බලය යන්නේ. ඊට පස්සේ සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි පුෂ්ඨ ස්වභාවය බලපානවා. අභිගම ප්‍රතික්‍රියාව නැත්නම් ඒ වස්තුවේ බර බලපානවා. මේ වගේ අවස්ථාවකට බල නොපාන සාධකය තමයි පුෂ්ඨ වර්ග බලය. හරි. අපි ඊළඟට කතා කරමු. ඊළඟ කොටස වශයෙන් අපි බලමු ඝර්ෂණයේ ප්‍රයෝජන සහ ඝර්ෂණය අපිට කරදර වෙන විදිහ. අපි කිව්වා පළවෙනි කොටසේ ඝර්ෂණය අපිට හොඳයි ගොඩක් තැන්වල. ගොඩක් තැන්. අපි ඇවිදින්නේ ඝර්ෂණය භාවිතා කරලා. ඒ වගේම රථ වාහන චලිත වෙන්නේ ඝර්ෂණය භාවිතා කරලා. රථ වාහන නවත්තන්නේ ඝර්ෂණය භාවිතා කරලා. ඒතර අපේ ඝර්ෂණය බොහෝ තැන්වලට යොදා ගන්නවා. ඒක නිසා අපි ඝර්ෂණය වැඩි කරගන්න උත්සාහ කරන තැන් තියෙනවා. ඒ තමයි ඒ ඝර්ෂණය වැඩි කරගන්න අවශ්‍ය තැන්වලදී අපි මේ පුෂ්ඨ ස්වභාවය රළු කරනවා. නැත්නම් ගොරෝසු කරනවා. අපි ලේසියෙම කරන වැඩි ඒක තමයි. ඒ මොකද කරන්නේ? පුෂ්ඨ ස්වභාවය ගොරෝසු කරනවා, රළු කරනවා. ඒ වගේම අපි දන්නෝනේ ඝර්ෂණ බලය කෙරෙහි අභිගම ප්‍රතික්‍රියා බලපාන. එහෙම යොදා ගන්න දෙනුත් තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තම වාහනයක්
මඩ ගොඩක් වගේ දැනකින් ගන්නකොට ලිස්සනවා නම් වාහනේට ටිකක් කට්ටිය පටව ගන්නවා. ඒ කියන්නේ වාහනේට කට්ටිය ටිකක් ඇතුල් කරගන්න. ඒ කියන්නේ ඒකේ බර වැඩි කරගන්න. එතන වෙන්නේ මොකද? අභිගම්ම ප්‍රතික්‍රියාව. කියන්නේ හිස් වාහනේ ගන්නකොට රෝදේ ලිස්සනවා නම් අපි කරන්නේ ඒකට යම්කිසි අය ටිකක් ඇතුල් කරගත්තා පස්සේ නැත්නම් ස්කන්ධයක් ඇතුල් කරගත්තා පස්සේ බර වැඩි වෙනවා. අභිගම්ම ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. එතන කරන්නේ මොකද්ද? අර ඝර්ෂණ බලයේ කෙරෙහි නදා පවතින සාධකයක් වන අභිගම්ම ප්‍රතික්‍රියාව වැඩි කර ගැනීම සඳහා බර වැඩි කරනවා. එහෙනම් අපි ඝර්ෂණය වැඩි කරගන්න තැන් තියෙනවා. ඝර්ෂණය අඩු කරගන්න තැන් තියෙනවා. අඩු කරගන්නේ නැහැ. ඝර්ෂණය අඩු කරගන්නේ අපිට දන්නවා ඝර්ෂණය නිසා කුෂ්ඨ අතර රත් වීමක්, කුෂ්ඨ ගෙවීමක් සිද්ධ වෙනවා. ඒතර යන්ත්‍ර කොටස් අතර ඝර්ෂණය වැඩි වුණොත් අපිට ඒක විශාල හානියක් වෙනවා. යන්ත්‍ර ගෙවෙනවා, ශක්තිය අපත යනවා. ඒක නිසා අපි මොකද ගන්න ඒවට සුමට කරන කුෂ්ඨ. ඒ වගේම ඒ අතර ලිස්සන සුදු ද්‍රව්‍ය, ග්‍රීස්, ඔයිල් වගේ දේවල් දානවා. ඊට අමතරව රේසර් නැත්නම් බෙයාරින් කියන එක දානවා. රෝල බෙයාරින්, ගෝල බෙයාරින් දානවා. right. දැන් මම කතා කරන්න හදන්නේ විශේෂයෙන් අපි ඝර්ෂණය භාවිතා කරනවා රතයක් නැවැත්වීම සඳහා තිරිංග පද්ධතිය සඳහා. තිරිංග පද්ධතිය සඳහා. තිරිංග පද්ධතිය දැන් ඔය අලුතින් භාවිතා කරන තිරිංග පද්ධතිය අපි කියන්නේ ඩිස්ක් බ්‍රේක් කියලා. ඒවයි දැක ඇති මොටර් සයිකල් එක හරිය පහසුවෙන් බා ගන්න පුළුවන්. ඉස්සර රෝදක වැඩිපුර තියෙන්නේ. අර ලෝහ තහඩුවක් තමයි ඔය තිරිංග පද්ධතිය යොදාගන්නේ. මෙහෙම ලෝහ තහඩුවක්. තහඩුවක් තියෙනවා. ඔතනදීම විවිධ සිදුරු සහිත මොන තිරිංග හැදලා. දැන් ඔබ මම අඳිනවා මේ අතර. ඒ කියන්නේ රෝදේ මෙන්න පැත්තෙන් බලලා අඳින්න පැත්තෙන් බලන්න. පැත්තෙන් බැලුවම මට අඳින්නේ කොහොමනේ? කොහොමනේ? රෝදේ අඳින්නේ කොහොමද? මේ පැත්තෙන් බලන්න. ඊට පස්සේ මේක දැකගatti මෙතින් කියන ඔය මොන පොඩි ගැජට් එකක්. කොහොමද? මෙන්න මෙතන පොඩි රබර් වගේ කොටසක් තියෙනවා. මොකද යකඩ ගෑවුනොත් එහෙම තවත් හීරෙන්න බලනෝනේ. දැන් මෙන්න මෙතන තියෙනවා ඕනම කොටසක්. මෙන්න මේ කොටස ඒ කියන්නේ මෙන්න මේ බ්‍රේක් අහුවෙන හේතුන කොටස මොනවද කියන්නේ? හරි. මෙන්න මේ කොටස ඇවිල්ලා මෙතින් තද වෙනවා. තද වුණා මේ රෝදේ කරට වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ දෙක තද වෙනකොට මේ තද වෙනකොට මේ දෙක හේතු වෙනවා. මෙතින් තද වෙනවා. මෙන්න මේ දෙකේ ඝර්ෂණය නිසා මේක නවතිනවා. එතකොට මේක සම්බන්ධයි වාහනේ රෝදෙට නවතිනවා. දැන් මේක වැඩ කරන්නේ නම් එයා ලොකු මූලධර්මයක් තියෙනවා. ඔය පැස්කල් මූලධර්ම තමයි භාවිතා වෙන්නේ. සරලව මෙන්න මේ වගේ වැඩක්. මෙහෙම ඒ කොහොමද? ඔයාලට මතකයිනේ මේ බේත් විදින සිලින්ඩරේ. ඒකේ වෙන්නේ මෙන්න මෙතන තමයි පිස්ටන් එක. මේකේ තියෙනවා දියරේ. මෙතන තියෙනවා කටුව. අපි මෙන්න මේක තෙරපෙනකොට මේ දියර ටික මෙහාට විදිනවා. දැන් ඔක අනිත් පැත්තට ඉන්නේ. අපිට මෙහෙන් දියර ඇතුළු කරන්න පුළුවන් නම් මේක මෙහාට තෙරපන්න පුළුවන්. ආන්නේ මූලධර්ම තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ පැත්තේ ඉන්න ඔයිල් වලින් මේක තෙරපන මේ පැත්ත. තෙරපන මේක තද කරනවා. තද කරාම මේ රෝදේ කරට එනවා. ඒ කියන්නේ මේ බේත් විදින සිලින්ඩරේ බේත් විදින ක්‍රියාවලියේ ප්‍රතිවිරුද්ධ ක්‍රියාවලිය. හරිද? මේක පැස්කල් මූලධර්මයි තියෙන අපි පීඩනය පාඩමේ කතා කරනවා. එතකොට මේ දියර වලින් නැත්නම් ද්‍රව පීඩන සම්ප්‍රේෂණයක් කරන්නේ. මෙහෙන් තෙරපුවම මේ පිස්ටන් එක මෙහාට තෙරුවා මේක මෙහාට ක්‍රියාත්මක. අන්න ඒක ක්‍රියාත්මක වෙන්නේ. එතන මේ රෝදවල තිරිංග යෙදීමට විශේෂයෙන් භාවිතා කරන්නේ මොනවද? ඝර්ෂණය තමයි භාවිතා වෙන්නේ. මේක තද වුණා මෙතන ඝර්ෂණ හේතුනේ. නේද? දැන් අපි උදාහරණයක් වශයෙන් වැසි දවසක ටිකක් මේක ලිස්සල යන්න පුළුවන්. ඒ වගේම වාහනේ සර්විස් කරලා ඔයිල් එහෙම ගෑවුනොත් ලිස්සල යන්න පුළුවන්. ඒ නිසා මෙතන ඝර්ෂණය තමයි භාවිතා වෙන්නේ රෝදේ නැතිවීම සඳහා. එහෙනම් ඔන්න අපි දුව මොකද්ද? ඝර්ෂණයේ අපේ වාසි තියෙනවා, අවාසි තියෙනවා, හොඳ තැන් තියෙනවා, නරක තැන් තියෙනවා. අපි බලමු ඊළඟට මේ සඳහා පොතේ තියෙන අභ්‍යාසය ඝර්ෂණය සඳහා. මොකද කියන්නේ? හරි. අපි බලමු මේකට අභ්‍යාසයක් තියෙනවා පොතේ මිශ්‍ර අභ්‍යාසයේ ඉතරයි. තියෙන්නේ. ඒකේ පළවෙනි කොටස කියවන්න කියවන්න. එක ඝර්ෂණය යන කුමක්දයි කෙටියෙන් හඳුන්වන්නේ. කෙටියෙන් කියනන්නේ කිසියම් පුස්තක දෙකක් අතර සාපේක්ෂ චලිතයක් ඇතිවීම හෝ ඇතිවීමට පෙළඹෙන විට එම චලිතයේ වැළැක්වීමට
පුෂ්ඨ දෙක අතරින් ක්‍රියාත්මක වන බලය. සරලව කිව්වොත් ඝර්ෂණය කියන්නේ චලිතයට විරුද්ධව යොදන බලය. චලිතයට විරුද්ධව යොදන බලය. දෙක. ස්ථිතික ඝර්ෂණය යන කුමක්දයි කෙටියෙන් පහදන්න. ස්ථිතික ඝර්ෂණය කියන්නේ කිසියම් පුෂ්ඨ දෙකක් අතර සාපේක්ෂ චලිතයක් ආරම්භන මොහොතේ පුෂ්ඨ දෙක අතරින් චලිතයට විරුද්ධව ක්‍රියාත්මක වන බලය. තව විදිහට කිව්වොත් කිසියම් පුෂ්ඨ දෙකකින් ක්‍රියාත්මක වන උපරිම ඝර්ෂණ බලය. right. මම කිව්ව ස්ථිතික එකද සීමාකාරී කුනේ. එහෙනම් sorry. එතකොට ආන්නේ ස්ථිතික එක මොකද කිසියම් පුෂ්ඨ දෙකක් අතර සාපේක්ෂ චලිතයක් සිදු නොවන විට පුෂ්ඨ දෙක අතරින් පෙරබදීම වැළැක්වීමට ක්‍රියාත්මක වන බලය. කිසියම් පුෂ්ඨ දෙකක් අතර සාපේක්ෂ චලිතයක් සිදු නොවන විට සිදු වෙන්නේ. නමුත් සිදු වෙන පෙරබවන විට ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය ස්ථිතික ඝර්ෂණ බලය තමයි දෙවෙනි කොටස. තුන්වෙනි එකේ අහන්නේ මොකද්ද? සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ කිසියම් පුෂ්ඨ දෙකක් අතර ක්‍රියාත්මක වන උපරිම ඝර්ෂණ බලය. ඔන්න පැටවුණා නම් කිසියම් පුෂ්ඨ දෙකක් අතර සාපේක්ෂ චලිතයක් සිදුවීමේ පෙරබවන විට, ඒ කියන්නේ චලිත වෙන්නේ නැහැ. පෙරබවන විට ක්‍රියාත්මක වෙන්නේ ස්ථිතික. කිසියම් පුෂ්ඨ දෙකක් අතර සාපේක්ෂ චලිතයක් ආරම්භන මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ සීමාකාරී ඝර්ෂණ බලය. එහෙනම් දෙවෙනි කියන්නේ ස්ථිතික ඝර්ෂණ බලය, තුන්වෙනි කියන්නේ සීමාකාරී ඝර්ෂණ බලය. මම මාර්ගකින් විහිදෙනවා. හරි. හතරවෙනි එක අහනවා ගතික ඝර්ෂණ යන කුමක්ද? ස්ථිතික කියන්නේ පෙරබ වෙනවා චලිත වෙන්නේ. සීමාකාරී කියන්නේ චලිතයේ ආරම්භන මොහොතේ. ගතික කියන්නේ චලිතයේ සිදුවන මොහොතේ. චලිතයට විරුද්ධව ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය. හරිනේ? ප්‍රශ්න තුන අහන්නේ ස්ථිතිකයි, සීමාකාරී, ගතිකයි. ස්ථිතික වෙන්නේ බලයක් යොදලා තියෙනවා චලිත වෙන්නේ. සීමාකාරී කියන්නේ බලයක් යොදලා තියෙනවා චලිතය ආරම්භ වෙනවා. ගතික කියන්නේ බලයක් ක්‍රියාත්මක වෙලා චලිත වෙනවා. ක්‍රියාත්මක වන ඝර්ෂණ බලය. මෙන්න මේ තුනේ ඝර්ෂණ බල තුන. හරි. පස්වෙනි කහනවා සීමාකාරී ඝර්ෂණය කෙරෙහි බලපාන ප්‍රධාන සාධක දෙක මොකක්ද කියලා. සාධක දෙකයි. මොකද්ද සාධක දෙක? එකක් තමයි පුෂ්ඨ ස්වභාවය. එකක් තමයි මොකද්ද පුෂ්ඨ ස්වභාවය. අනිත් එක තමයි අභිලම්භ ප්‍රතික්‍රියාව. අභිලම්භ බලය. ඒ කියන්නේ කිසියම් වස්තුවක බර වැඩි නම් අභිලම්භ ප්‍රතික්‍රියාව වැඩි. එහෙනම් බලපාන සාධක දෙකයි පුෂ්ඨ ස්වභාවයයි අභිලම්භ ප්‍රතික්‍රියාවයි. අභිලම්භ ප්‍රතික්‍රියාව කියන්නේ වස්තුවේ බරට සමානයි සමහර ගොඩක් අවස්ථාවල හැමතිස්සෙම නේ. ඊට පස්සේ අහනවා ඝර්ෂණය කෙරෙහි බල නොපාන සාධකයක් සඳහන් කරන්න. ඝර්ෂණය කෙරෙහි බල නොපාන සාධකය තමයි මෙන්න මේ යෙදලා තියෙන පුෂ්ඨවල වර්ගඵලය. ඒ කියන්නේ එකම වස්තුව නම් එකම පුෂ්ඨ ස්වභාවය නම් වර්ගඵලය මත සදා පවතින්නේ නැහැ. මම අර කිව්වේ ඝනකාභයේ හැදති වස්තුවක් ගත්තොත් මොන පැත්ත තිබ්බත් ඒක සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි ඒක බලපාන්නේ මොන පැත්තද කියන පුෂ්ඨ වර්ගඵලය බලපාන්නේ සීමාකාරී ඝර්ෂණ බලය කෙරෙහි. හරි. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ අවසానයි. අපි බලමු දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ අහනවා පළවෙනි කොටස ඝර්ෂණයේ හිතකර බලපෑම් දෙකක් කියන්නේ. හිතකර බලපෑම් තමයි යම්කිසි රතයක් චලිත කිරීම සඳහා අපිට ඝර්ෂණය උපකාරී වෙනවා. යම් රතයක් චලිත කිරීම සඳහා ඝර්ෂණය උපකාරී වෙනවා. මොනම් පැහැදිලි කරොත් මෙන්න රතයට සම්බන්ධ රෝධය. හරිද? මෙන්න රෝධය. රෝධය සම්බන්ධ වාහනේ තියෙනනේ. ඒ වාහනේ මෙන්න මේ පැත්තට චලිත වෙනවා. හරි. මේ ඇක්සලරේට් එක රතේ මෙහාට යනවා. එහෙම යනවයි කියලා කියන්නේ රෝධේ කරකැවෙන්න ඕන මෙන්න මේ පැත්තට. රෝධේ කරකැවෙන්නේ රතේ යන දිශාවට පිටුපස දිශාවනේ රෝධේ යනවා. දැකගත්තොත් රෝධ ඊට බගුවන් එකතැන රෝධ කරකැවෙන්නේ පිටුපසට කරකැවෙනවා. පිටුපසෙන් පස්සේ එක විදිහ. එතකොට මෙන්න මේ පුෂ්ඨ දෙකෙන් ගත්තම මේ චලිත වෙන්න බාන්නේ මේ පැත්තට. ඝර්ෂණයේ ක්‍රියාත්මක වෙනවා මේ දෙක අතරින් මෙහාට. ඝර්ෂණයේ ක්‍රියාත්මක වෙලා රෝධය පිටුපසට කරකැවීම නවත්තනවා. ඒ නැවැත්වීම නිසා
රතේ ඉදිරියට ඇදෙනවා. රෝදය ස්පර්ශ පුෂ්ඨයෙන් පිටුපසට කරකැවෙනවා. පිටුපසට කරකැවෙනවා. පිටුපස කරකැවෙන්න උත්සාහ දරනවා. නමුත් කරකැවෙන්නේ දෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ ඝර්ෂණ භාගයේ එක්කෝ මොකක්ද වෙන්නේ? එක්කෝ ස්ථිතික ඝර්ෂණ භාගයේ නැත්නම් සීමාකාරී ඝර්ෂණ භාගයේ. ගතික ඝර්ෂණ භාගයේ වෙන්න බෑ. ගතික වුණා නම් මේක මොකක් කරන්නේ? පිටුපසට කරකැවෙන්න ඕන. එහෙනම් මොකද වෙන්නේ? මෙන්න මෙතන ක්‍රියාත්මක වෙන්නේ මේ චලිතයේ වැළැක්වීමට ක්‍රියාත්මක වෙන නිසා රතේ ඉස්සරහට යනවා. ඒ කියන්නේ ඝර්ෂණය මෙතෙන්දී චලිතයේ දිශාවට සෙට් වෙලා තියෙනවා. ඒ හේතුව සාපේක්ෂව මේ දෙකෙන් කතා කරන්නේ මේ දෙන්නට අනුව චලිතයේ විරුද්ධයි. රතේට අනුව චලිතයේ දිශාව. දැන් අපි බලමු රතේ නවත්තන මොකද කියලා. ඒ කියන්නේ රතයක් චලිත වෙන්න ඝර්ෂණය යොදා ගන්න. රතයක් නවත්තන්න ඝර්ෂණය යොදා ගන්න. ඒ කොහොමද? මේ බලන්න. දැන් රතේ මෙහාට ගමන් කරනවා. රතේ තිරිංග යෙදුවම මේක රෝදේ කරකැවීම නවතිනවා. දැන් රෝදේ තිරිංග යෙදීමෙන් ගන්න රෝදේ ලොක් කර ගන්න. කරකවන්න දෙන්නේ නැහැ. දැන් කරකවන්න දෙන්නේ රෝදය ඇදෙනවා මේ පැත්තට. රෝදේ කරකැවීම නවත්තනවා. රෝදේ ඇදෙනවා මේ පැත්තට. දැන් මොකෝ වෙන්නේ? අපි දන්නවා ඝර්ෂණයේ ක්‍රියාත්මක වෙන්නේ චලිතයට විරුද්ධ. මේක ඝර්ෂණය. අන්න චලිතයේ වැළැක්වුණු අන්න බලමු. රතේ නැවැත්වීමට ඝර්ෂණය ඕනවා. නවත්තනකොට ඝර්ෂණය මොකක් කරන්නේ? රතේ චලිතයට විරුද්ධ. ගමන් කරනකොට ඝර්ෂණයේ දිශාව රතේ චලිත දිශාවට. හැබැයි හැමතිස්සෙම අපි අර මූලික කතා කරපු දේ නිවැරදි. ඒකම ඝර්ෂණයේ චලිතයට විරුද්ධයි. හරිනේ. මෙතන මෙයයි රෝදේ පිටුපස්සට චලිත වෙනවා. මෙයයි මෙහාට ක්‍රියාත්මක. මෙතෙන්දී රෝදේ පිටුපස්සට චලිත වෙන්නේ රෝදේ ලොක් වෙලා තියෙන්නේ. රෝදේ ඉස්සරහට ඇදෙනවා රතේ වේගෙත් එක්ක ඝර්ෂණය ක්‍රියාත්මක වෙනවා ඊට විරුද්ධව. එහෙනම් ඝර්ෂණය අපි යොදා ගන්නවා රතයක් චලිත වෙන්නේ. ඒ වගේම රතේ නැවැත්වීමට. ඒ වගේම අපිට යම් වස්තුවක් දැඩිව අල්ල ගන්න. අපිට ඇවිදින්න පාදයේ සහ පොළොව අතර ඝර්ෂණය භාවිතා වෙනවා. එහෙනම් ඝර්ෂණ හිතකර බලපෑම තමයි මේවා. මේ තමයි හිතකර බලපෑම. ඝර්ෂණය අහිතකර බලපෑම දෙක. අහිතකර බලපෑම. රෝදෙම කතා කරන්න පුළුවන්. රෝදෙම මෙන්න මේ රෝදෙ මෙතින් කරකැවෙන්නේ නැහැ. මෙතින් භ්‍රමණය වෙන්නේ නැක් වෙන හදලා තියෙනවා. ඒ භ්‍රමණය වෙනකොට මේ අතර කුෂ්ඨ හොඳට සුමටව තිබුණ නැත්නම් මෙතන ඝර්ෂණය ක්‍රියාත්මක වෙනවා. චලිතයට විරුද්ධව ක්‍රියාත්මක වීමක් තියෙනවා. එතකොට මෙතන ගෙවෙනවා. ඒ නිසා මේ විතරක් නෙමෙයි යන්ත්‍රයේ ඇතුලේ තියෙන කොටස් සියල්ලම ඝර්ෂණය නිසා ගෙවීමට ලක් වෙනවා. ඒ නිසා මතක තියාගන්න ඝර්ෂණය කිසියම් කුෂ්ඨ හොඳින් චලනය වෙන්න අවශ්‍ය නම් ඝර්ෂණය අපිට කරදරයක්. ඒ නිසා ඝර්ෂණය මතක තියාගන්න කුෂ්ඨ අතර ඝර්ෂණයේ වදයක් වෙනවා යන්ත්‍ර කොටස් වලදී විශේෂයෙන්. යන්ත්‍ර කොටස් වලදී. ඒ නිසා යන්ත්‍ර කොටස් වල ඝර්ෂණය අපිට අහිත කරයි අවාසි යන්ත්‍ර කොටස් ගෙවෙනවා රත් වෙනවා ශක්තිය අපත යනවා. ඒ නිසා අපි එහෙම තැන්වලදී මොකක් කරනවයි ඒවා අඩු කරගන්න කුෂ්ඨ සුමට කරනවා. ඒ අතර නොයෙකුත් රීසි ද්‍රව්‍ය යොදනවා. නැත්නම් අපි රේසර් නැත්නම් බෙයාරින් යොදනවා. එහෙනම් ඝර්ෂණය අහිත කර බලපෑම තමයි ඒකින් යන්ත්‍ර කොටස් ගෙවීම සහ ශක්තිය අපත යනවා. විශේෂයෙන්ම අවාසි මොකද යන්ත්‍ර කොටස් ගෙවීම සහ ශක්තිය අපත යනවා. ඊළඟ කොටස අහනවා වර්ෂා දිනවල කට්ටා ගෙවුණු ටයර් සහිත වාහන පැදවීම අනතුරුදායකය මන්ද? ඔන්න වහින දවසක රථවාහනයේ ටයර් වල කට්ට දිවිලා නම් අවාසි මොකද? අවාසි විශේෂයෙන්ම රථේ නැවැත්වීම සඳහා අපිට නොතේරුණාට රථේ කට්ට කපලා තියෙන හේතුවක් උඩ එකක් තමයි අපිට හිතන ඝර්ෂණය වැඩි කරගන්න කියලා. ඔව් ඝර්ෂණය වැඩි කරගන්න. තව කතාවක් තියෙනවා ඉතින් ඒක නම් විතර පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ඒතරම් ඒ තමයි ටයර් එකයි අපිට මෙන්න ටයර්. ඔන්න ටයර්. මේ ටයර් එකයි පාරයි අතර වහිනකොට වතුර තියෙනවා. ඒතකොට වතුර ස්තරයක් උඩින් මේ අතර තිබුණයි කියන්නේ. එතකොට මේ ටයර් එක ස්පර්ශ වෙලා තියෙන්නේ පොළවේ නෙමෙයි වතුරේ. පැහැදිලිද නැහැ? මේ ටයර් එක සහ මම උපගන්නවා ටයර් එක සහ පොළව. ටයර් එක සහ පොළව. ජලයේ තිබුණොත් ඒ අතර එතකොට මෙතන මේක පුෂ්ඨ වෙන්නේ පාර නෙමෙයි ජලය.
අපි දන්නවා ජලයේ තුල ජලයේ මත තිබුණොත් එහෙම ඝර්ෂණය ගොඩක් අඩුයි. ජලය කියන්නේ ඝර්ෂණය අඩුයිනේ. ජල පුෂ්ඨය කියන්නේ ඒ කියන්නේ අපි ඔය ජල පුෂ්ඨය තුල යමක් තල්ලු කරලා යන්න පහසු වෙන්නේ නේ. අපි ඔය ප්‍රවාහණය කරලා තියෙන විශාල කොටන් එහෙම එකාවේ නේ. තාමත් අපි නැව් එහෙම වියදම අඩු වෙන හේතුව ඒකනේ. විශාල බලයක් බරක් දාගෙන යන්න පුළුවන්. ඒක පුෂ්ඨය. මෙතන වතුර දුන්නොත් ඔය ගන්න වෙනවා. ඒ නිසා ටෑග් එකේ කට්ට ඉදි මට අඳින්න බෑ. මෙන්න ටෑග් එක පැත්තෙන් බලනකොට ඔහොම කට්ට තියෙනකොට වතුර මේකේ තියෙනකොට ඒ වතුර ටික මේ කට්ට අතරට යනවා. වතුර ටික මේ කට්ට අතරට යනවා. අතර දීර්ඝයි. ඒ කියන්නේ කට්ට අතර වතුර ටික ගියාම පොළොවට මේ ටෑග් එක හිටින්නේ. ඒ කියන්නේ කට්ට තිබීමෙන් තියෙන එක වාසියක් ඕන. එතකොට මේ ටෑග් එක තිබීම පොළොව මත හිටින්නේ. ටෑග් එකේ කට්ට නැහැ කියන්නේ ටෑග් එක තියෙන්නේ වතුර මත. ඉතින් ඔච්චර පැහැදිලි කිරීමක් අවශ්‍ය නැහැ. මම ඔය දැනගෙන ඉන්න සඳහා දුවේ අපිට ප්‍රායෝගිකව ඕන නිසා අපිට කියන්න තියෙන්නේ ටෑග් කට්ට ගෙවුනම වැසි දිනක මොකද වෙන්නේ? වැසි දිනක ජලයේ හේතුවෙන් පුෂ්ඨ ස්වභාවය වෙනස් වෙනවා. ඝර්ෂණය අඩු වෙනවා. කට්ට තිබුණොත් එහෙම ඝර්ෂණය වැඩි නිසා තිරිංග යෙදීමේදී රතේ නවත්ත ගන්න පහසුයි. කට්ට තිබුණ නැතු වුණොත් ඝර්ෂණය අඩුයි. අඩු නිසා තිරිංග යෙදීමේදී මොකද වෙන්නේ? ඝර්ෂණය අඩු වීම නිසා රතේ නැවැත්වීම අපහසුයි. මොකද රතයක් නැවැත්වීම සඳහා ටයර් එකේ ඝර්ෂණය බලපානවා. ඔක තමයි කෙටිම උත්තරේ. රතයක් නැවැත්වීම කෙරෙහි රතේ ටයර් එකේ ඝර්ෂණය බලපානවා. ඝර්ෂණය වැඩි වුණොත් නැවැත්වීම පහසුයි. ඝර්ෂණය අඩු වුණොත් නැවැත්වීම අපහසුයි. කට්ට තියෙනවා කියන්නේ ඝර්ෂණය වැඩි. කට්ට අඩු කියන්නේ ඝර්ෂණය අඩුයි කියන්නේ. ඊගොල්ලේ ඝර්ෂණය අඩු කිරීමට යොදා ගන්නා ක්‍රම දෙකක් කියන්නේ. අපි පැහැදිලි කරා ඉතිස්සලා ක්‍රම දෙකක්. එකක් තමයි මොකද? පුෂ්ඨ සුමට කරන්න පුළුවන්. පුෂ්ඨ සුමට කරන්න පුළුවන්. ඊළඟ කාරණා තමයි මොකද? පුෂ්ඨ සුමට කරන්න පුළුවන්. පුෂ්ඨ අතරට පහසුවේ දිස්සා යන හැටි ද්‍රව්‍ය දාන්න පුළුවන්. ඒ කියන්නේ වෙහිසිතේ නේ ග්‍රීස් වගේ දේවල් දාන්න පුළුවන්. ඒ අත දැන් අපි බාන ලොකු කොටයක් පෙර ගන්න ඕන නම් පොඩි කොට ටිකක් තියලා ඒ කුඩින් පෙරගන්න ඕනේ. මොකද අර පොඩි කොට තිබුණ පස්සේ මොකක් කරනවද? එතකොට ඒව පෙරගීමට දාන්න. එතකොට මහ කොටේ පෙරගන්න පහසුනේ. මහ කොටයක් පෙරගන්න ගියාම අපි වැඩේ කරනවා. පොඩි කොට කෑලි ටිකක් තියනවා යට පෙරගන්න. ඒ සංසිද්ධියමයි කරන්නේ අපි කඩගන්නේ. ඒ චලනය වන කොටස් අතරට පොඩි පහසෙන් භ්‍රමණය වෙන්නේ නැහැ. එක්ක බෝල් නැත්නම් රෝල කියන එකනේ. සිලින්ඩර් තියෙනවා. ඒ පැන්සල් කෑලි වගේ සිලින්ඩර් තියලා ඒක වටා භ්‍රමණය කියන දා චලිත වීම සිදු කරනවා. එහෙනම් අපිට පුළුවන් රෝල බෙයාරින් බෝල බෙයාරින් ගන්න පුළුවන්. ඔයිල් වර්ගය ගන්න පුළුවන්. ග්‍රීස් වර්ගය ගන්න පුළුවන්. අන්න එකකින් අපිට පුළුවන් මොකද? පුෂ්ඨ අතර සුමට කරලා ඝර්ෂණය අඩු කර ගන්න. එහෙනම් ඝර්ෂණය මාතෘකාව සමගින්ම අවසానයි ඔය කොටස් දෙකකින්. හරි. එහෙනම් අපි මේ පිළිවෙලට ඉදිරි කොටස් වලදී ඉදිරි පාඩම් ටික කරනවා. පස්වෙනි පාඩම තමයි අපි කරේ. ඊළඟ වාරයේ අපි කරනවා 6 වෙනි පාඩම. ඒ විදිහට පොත අවසන් වෙනකම් කොටස් වශයෙන් කරා යනවා. ඒ නිසා ඔය මේ සම්බන්ධයෙන් හෝ ඕනම දෙයක් සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට්ස් වලට දාන්න. එතකොට ඒ කොට අනුව මම ඒක පැහැදිලි කිරීම කරලා දෙන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න නැති කටවන සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම පාඩම කාට හරි වැදගත් වෙයි කියන කෙනෙකුට ෂෙයා කරන්න උත්සාහ කරන්න. Thank you.